And now, live at 6:50. අයිබෝවන් රටයිලන අපේ ස්වර්ණවාහිනිය ශ්‍රී ලංකා අභිමානයේ සමගින් සුපුරුදු ලෙසින් අදත් මුණ ගැසෙනවා live at 6:50 සමගින්. සුබ සන්ධ්‍යාව තිලකි. සුබ සන්ධ්‍යාවක් චන්දන. අද දවසේ ප්‍රමුඛ ප්‍රබල පුවත් විමසා බලන්නයි මේ සූදානම. පසුගිය කාලේ නිතරම කතා කළේ 20 ගැන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම කෙටුම්පත ඉදිරිපත් කිරීමට එරෙහිව විපක්ෂයෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අවස්ථාවේ විපක්ෂයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වුණා. එම අවස්ථාවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වූ උණුසුම් තත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් සමාජ මාධ්‍යයට මෙලෙස මුදා හැර තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගන්න. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ලබන 5 වෙනිදා සාක්ෂි ලබා දීමට පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා තිබෙනවා. එමෙන්ම ලබන 6 වෙනිදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද දැනුම් දුන්නා. මේ අතර අද උදෑසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පළමු වරට පෙනී සිටියා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණේ අද උදෑසන 9:40ට පමණ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පළමුවරට කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබුණා. කොමිසම ආරම්භ වීමත් සමග හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂිවල මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව සඳහන් වූ කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කරමින් පෙරේදා හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට කොමිසමේ අවධානය යොමු කළා. එහිදී ඔහු සඳහන් කළේ එම මාධ්‍ය නිවේදනය හරහා කොමිෂන් සභාවේ අධිකාරිය අවතක්සේරු කිරීමකට ලක් කර ඇති බැවින් ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසයි. මෙහිදී නැගී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අදාළ මාධ්‍ය නිවේදනය හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පසුගිය දිනවල දිවුරුම් දී කොමිෂන් සභාව ඉදිරියේ ලබා දුන් සාක්ෂි පදනම් කරගෙන නිකුත් කළ එකක් බව පෙනී යන බවයි සඳහන් කර සිටියේ. එම නිවේදනය හරහා හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ලබා දුන් සාක්ෂි සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට ජනතාවට දැනුම් දී ඇති බවත් ඇය සඳහන් කර සිටියා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට ඉදිරි දිනකදී අවස්ථාවක් ලැබෙන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළ කරුණු පිළිබඳ සත්‍ය හෙළි කිරීමට බලාපොරොත්තු වන බව අදාළ නිවේදනයේ සඳහන් කර තිබීමද ඇගේ අවධානයට යොමු වුණා. 2020 ජූනි මාස 18 වෙනි දින ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ නුදුරු දිනකදී හිටපු ජනාධිපතිවරයා සාක්ෂි විමසීම සඳහා කැඳවන බව ඔහුට ලිඛිතව දැනුම් දී තිබෙනවා. එසේ තිබියදී ඔහුට අවස්ථාවක් ලැබුණහොත් සත්‍ය කරුණු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කිරීම හරහා එම දැනුම් දීම සැඟවීමට කිසියම් උත්සාහයක් දරා ඇති බව පෙනී යනවා. එය ඊටමත් කනගාටුවට කරුණක්. අපේ රට ස්වාධීන රාජ්‍යයක් බව නිරන්තරයෙන්ම අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන කරුණක්. ඔව් ඒ බව පවසමින් රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. 2019 වසරේ ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අතර වූ එකඟතාවන්ට අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක්දින සමුළුව ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:45ට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කරුණා.
එක්සත් ජාතීන්ගේ යන පාටය හරහා රාජ්‍යන්ගේ ස්වෛරීත්වයට සමානාත්මතාවයට හා බහුමික අකණ්ඩතාවයට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ. සුළු පිරිසකගේ අවශ්‍යතාවයන්ට කිසිදු රටක් ත්‍රාණ ඇපයට නොගැනීමෙන් සමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමෙන් සාක්ෂාත් කරගත හැකි බවද ජනාධිපතිතුමන් සඳහන් කළා. COVID-19 වසංගතය රටවල ආර්ථිකයත් සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකය පීඩාවට පත් කර ඇති අතර දැනුවත් මැදිහත් වීමක් මගින් COVID-19 අභියෝගයට සාර්ථකව මුහුණ දීමට හැකි වූ බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. ගත වූ මාසයට වැඩි කාලයක් ඇතුළත කිසිදු කොවිඩ් ආසාදිතයෙකු රට තුළින් වාර්තා වී නොමැති බවද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දෙනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් එහි සමාජිකයෙකු වන අපගේ අනාගතය සහතික කිරීම පිණිස ඉවහල් වනු ඇති බවට තමා විශ්වාස කරන බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. මහමණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාද මෙම සමුළුව අමතරු ලැබූ අතර රාජ්‍ය නායකයෝ 180 දෙනෙක් පමණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා සම්බන්ධ වුණා. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය අමුසැමි යුවලගේ සහ බිලින්දියගේ මලසිරුරු ඊයේ රාත්‍රියේ ඥාතීන් වෙත බහර කෙරුණා. එහිදී ඔවුන්ගේ දේහයන් ඥාති නිවසක තැන්පත් කෙරුණා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල පසුගියදා ලැගුම්හලක් වෙත කඩා වැටීමෙන් එම ලැගුම්හලේ හිමිකරු වන 35 හැවිරිදි චමිල ප්‍රසාද්, ඔහුගේ බිරිඳ 32 හැවිරිදි අචලා ඒකනායක හා මාස එකහමාරක් වයස ඇති බිලිඳිය ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන්ගේ දේහයන් ඊයේ ඥාතීන්ට බහර දුන් අතර ඔවුන් පදිංචිව සිටි ස්ථානය විනාශ වී තිබීම හේතුවෙන් එම දේහයන් තැන්පත් කෙරුණේ අසල පිහිටි ඥාති නිවසකයි. මියගිය අචලා ඒකනායක මහත්මිය නීතිඥවරියක් වන අතර විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යාපනංශයේ ආචාර්යවරියක් ලෙසද ඇය සේවය කර තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කළා. මෙම සිදුවීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වා අපරාධ වරදක් සිදුවී ඇතනම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින්. මේ අතර කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරුවන් අවට සිටින පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් නොවීම නිසා අමුසැමි යුවලට හා බිලිඳියට ජීවිත අහිමි වූ බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරනවා. ජීවිතුන නැති වෙන්න ප්‍රධාන හේතුව ඇත්තටම මේ ගොඩනැගිලි අයිතිකාරයන් නොසලකීමක්කම. ඒගොල්ලන්ගේ බඩුත් අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතත් බේරගෙන වාහනත් අරගෙන බල්ලු කුළුත් අරගෙන මේගොල්ලෝ ගියා කිසිම කෙනෙක් මේ දැනුවත් කිරීමක් කරේ නැහැ. ඒ හේතුවෙන් තමයි ඇත්තටම මේ ජීවිත තුනක්ම විනාශ වුනේ. අන්තිමට අපිට නැතුනේ තාත්තෙක්ගේ බබෙක්ගේ අපිට පුංචි කෙනෙක්ගේ නතරම් බබෙක්ගේ. ඇත්තටම අපි දැකලා තියෙනවා නිකන් කණු ටිකකින් හිටවලා තිබ්බේ අට නිකන් පස් කොටක් තිබ්බේ කියලා. එයාලා ඒක කරපු එක වැරද්දක් නම් අනිවාර්යෙන් එයාලට මොනවා හරිම දෙයක් කරන්න කියලා කියනවා. මෙම සිදුවීම පිළිබඳ සෙවීමට ආයතන කිහිපයක් විසින් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. මධ්‍යවරම් බොහොමයක් බන්ධනාගාර තුල සිට මෙහෙවන බව ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබුණා. ඒ බව තවත් තහවුරු කරමින් පසුගිය පැය කිහිපයේදී අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු කළ පාපොච්චාරණවලදී අනාවරණය වී ඇත්තේ ජාවාරම් කිහිපයක් බන්ධනාගාර රැඳවියන් විසින් මෙහෙයවන බවටයි. ගොතටුව පොලිසිය කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 770ක් සමග 29 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් එම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ පසුවන පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත හෙරොයින් ජාවාරම පවත්වාගෙන ගිය බවයි. සපුගස්කන්ද පොලිසිය කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ දැනට බන්ධනාගාරගතව පසුවන ටාසන් නැමැත්තෙකු එම ජාවාරම මෙහෙවා ඇති බවයි. ඊට අමතරව ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන කිඹුලා ඇලේ ගුණා නැමැත්තාද එම හෙරොයින් ජාවාරම පිටුපස සිටින බවද අනාවරණය වී තිබෙනවා. මේ අතර පයාගල පොලිසියට ලද තොරතුරකට අනුව පයාගල දිස්මන් ප්‍රදේශ මුහුදු තීරයේ තිබී කොකේන් කිලෝග්‍රෑමයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සැක කරන්නේ කොකේන් තොගය කිසියම් පුද්ගලයෙකුට ලබා දීම සඳහා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවයි. පොලිස් විශේෂකාරය බලකා තංගල්ල කඳුවරින් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වීරකැටිය වතුමුල්ල අලුත්වැව ආසන්නයේ පොල් ඉඩමක වලදමා තිබූ ආයුධ කිහිපයක් සොයාගත්තා.
ඇමරිකාවේ ප්‍රදේශ රැසක ජනජීවිතයට බේටා සුළුකුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. අද විදෙස් පුවත් තුලින් ගෙනෙන්නේ ඒ ගැනයි. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට බේටා නම් සුළුකුණාටුවක බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. බේටා සුළුකුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 72ක වේගයකින් හමා යන අතර ඉදිරි දින කිහිපය තුළ එහි වේගය වර්ධනය වී හැකි බවයි එරට කාලගුණ බලධාරීන් පවසන්නේ. මිලියන 11ක පිරිසක් සුළුකුණාටුව නිසා ආපදා තත්ත්වයන්ට ගොදුරු වී හැකි බවට අනුමාන කරන බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ. ඒ තමයි අද දවසේ වාර්තා වුණු සුවිශේෂී සිදුවීම්. ඔව් ඒ ගැන වැඩි විස්තර සමගින් සුපුරුදු ලෙසින් අප ඔබ මුණ ගැහෙනවා ලයිව් එට් 8 තුලින්. සුබ රාත්‍රියක්.